උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ඥානින්ද පෙරේරා. ලක්දිවට බුදුදහම ලැබුණු පොසොන් පොහොය අදයි. ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දෙමින් නිවසේ සිට පොසොන් පොහොය සමරන්නයි ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක්. රාජ්‍ය පොසොන් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මිහින්තලාවේදී. නැවේ ගින්නෙන් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් රුපියල් 4,80,00,000ක්. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවතට. ඊයේ කොරෝනා සාධිතයින් 2178ක්. ඇමරිකානු උප ජනාධිපතිනිය මෙක්සිකෝ දේශ සීමාවේ සංචාරයට. ප්‍රථම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව නවසීලන්තයට. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සම්බුදු පණිවිඩය රැගෙන ලක්දිවට වැඩම කළ පොසොන්පුර පසළොස්වක පොහොය අදයි. ඉත්තිය උත්තිය සම්බල බද්දසාල යන රහතන් වහන්සේ ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේ හා අනාගාමී භණ්ඩුක උපාසකයන් තුමන් සමග බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පසු අදවැනි පොහොය දිනක උන්වහන්සේ මිහින්තලාවට වැඩම කළහ. උන්වහන්සේ එහිදී දේවානම්පියතිස්ස රජු ප්‍රමුඛ පිරිසට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කළ අතර පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයෝ බවට පත් වූහ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යංශ ගෙන යන වැඩපිළිවෙලට සහාය දක්වමින් මෙවර පොසොන් උත්සවය නිවෙස්වල සිට සමරන්නයි ත්‍රිනිකායක මහානායක ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරති. සම්බුද්ධ දේශනාවෙන් ජීවිත පෝෂණය කරගන්නා සදහැවත් බෞද්ධයන් ලෙස ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් තමන්ගේත් අන් අයගේත් සමස්ත සමාජයේත් සෞඛ්‍යමය පැවැත්ම දෙසා සිය වගකීම ඉටු කිරීමට පොසොන් පොහෝ දින කටයුතු කිරීම සමාජයේ වගකීම බව උන්වහන්සේ පෙන්වා දෙති. පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතීත සම්ප්‍රදායන් අනුව පොසොන් පෙරහැර තොරණ දන්සැල් පවත්වමින් මහින්දාගමනය සැමරීමට වර්තමානයේ ඉඩ ඇහිරී ඇතැයි පෙන්වා දෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් ආරක්ෂා වෙමින් දහමට අනුගතව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සිහිපත් කළ යුතු ආකාරය මහා සංඝරත්නය පෙන්වා දී තිබේ. එම අනුශාසනා අනුව ජීවිත අර්ථවත් කර ගැනීමට පොසොන් පොහෝ දින අදිටන් කරගත යුතු බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කර තිබේ. බුදුදහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමටත් දුෂ්කරව ගෙවා දමන මෙම කාලය බෙහෙවින් වැදගත් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පොසොන් පොහෝ දින පණිවිඩයෙන් පෙන්වා දෙයි. ලොව සැමදෙනා සූපත් වේවා යන්න මෙවර පොසොන් දින තේමාවයි. මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ආගමික වතාවත්වලට ප්‍රමුඛස්ථය තානය දෙමින් මිහින්තලා රජමහා විහාරස්ථානයේදී ඊයේ රාත්‍රියේ ආරම්භ වේ. වාර්ෂිකව පවත්වන මිහින්තලා විදුලි ආලෝක පූජා පින්කම විවෘත කළේ ඇමති චමල් රාජපක්ෂ මහතායි. එහිදී අදහස් දැක්වූ ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා. ලෝක ප්‍රවණතාවයන් වෙනස් වෙමින් පවතිනවා. අපේ විශේෂයෙන්ම ලෝකයේ බෞද්ධාගම පවතින ප්‍රධාන රටක් හැටියට ඉදිරියට යන්නට තියෙනකොට අපිට බාධාවල් ගොඩක් එයි. විවිධ වෙස් ගනිමින් මේ බෞද්ධ පුනර්ජීවනයේ අභියෝගයන් එල්ල වෙමින් පවතින යුගයක්. එනිසා සුරක්ෂිත කිරීම, ඉදිරියට ගෙනියම, ඉදිරියේදී තිබෙන අභියෝග ජය ගැනීම මම හිතනවා වර්තමානයේ අපි සියලු දෙනාගේම වගකීමක් සාහිතකම. පුංචි ආඩම්බරයක් දැනෙනවා බෞද්ධයෙක් හැටියට මේ ලෝකයේම එක වෙලාවක දන ගහලා ඉන්න වෙලාවක සෝවාධර්මයේ ඉදිරියේ කරකියා ගන්නට දෙයක් නැතුව සිටින වෙලාවක සම්ප්‍රදායික වශයෙන් බෞද්ධ පුනරුජීවනයේ ඉදිරි ගමනකට යන්නට හැකි සෑම අවස්ථාවක මේ සියලු අභියෝග ජය අරගෙන ඉදිරියට යන්නට රාජ්‍ය නායකයා හැටියට අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ යුගය තමයි මම දකින්නේ බෞද්ධ පුනර්ජීවනයේ තාමත්ම ප්‍රබලම යුගය හැටියට. එනිසා ඉදිරියට ඒ ගමන යන්නට අපිට සියලු දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා. ඩලස් අලහප්පෙරුම යන ඇමතිවරුද එස්.එම්. චන්ද්‍රසේන හා දුමින්ද දිසානායක යන රාජ්‍ය ඇමතිවරුද උතුරුමැද ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාද එම අවස්ථාවට එක්ව සිටියහ.
බිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවැහැඟුණුවේ ධම්මරතන ස්වාමින් වහන්සේ අනුශාසනාවක් කරමින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නොහැකි වූ බව පැවසුව. බිහින්තලා පුදබිමේදී රතන සූත්‍රයේ පුරා සතියක් සජ්ජායනා කරමින් සමස්ත ජනතාවට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවද උන්වහන්සේ සඳහන් කළහ. අද මිහින්තලා ආලෝක පූජාව විවෘත කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් රුවන්වැලි මහසෑය ඇතුළු 8ම ස්ථාන පුදබිම්වල පොසොන් පොහොය ආගමික වතාවත් මහා සංඝරත්නයට පමණක් සීමා සහිතව සිදු කරේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර පොසොන් සමය ආගමික සිද්ධස්ථාන ජනතාවට විවෘත නොකරන බව අනුරාධපුර පොසොන් උත්සව කමිටුව කියයි. ඓතිහාසික සිතුල් පව රාජමහා විහාරස්ථානයේද අද ආගමික වැඩසටහන් රැසකේ. විහාරස්ථ දායක සභාවේ සභාපති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දායකත්වයෙන් ඒවා සංවිධානය කර තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම වැඩසටහන් සංවිධානය කර ඇතැයි සිතුල් පව රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ පවසති. ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සංවිධානයෙන් තරුණ තරුණියන් පෙහෙවස් සමාදන්වීම වැඩසටහනක්ද එහිදී ක්‍රියාත්මකයි. ඓතිහාසික සිතුල් පව රාජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහන් සජීවීව ප්‍රචාරය කිරීමට ජාතික ගුවන්විදුලිය විධිවිධාන යොදා තිබේ. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජාතික ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශය ගෙන එන විශේෂාංගයක් දැන්. මීට වසර 2329කට ඉහතදී ලංකාද්වීපයට වැඩම කළ මිහිඳු මාහිමියන් ඒ උතුම් වූ බුදුදහම අපට දායාද කළා. ලක්දිව සංස්කෘතිය, කලාශිල්ප, ගෘහ නිර්මාණ, භාෂාව නව ආලෝකයකින් පෝෂණය කළේ ඒ උතුම් වූ දහමෙන්. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය ලෝපුරා ජන ජීවිතය පීඩාවට පත් කරමින් පවතින අවස්ථාවක ඒ උතුම් වූ දහමේ හරය අපට වඩවඩාත් අවබෝධ වනවා. ලොව සැමදෙනා සුවපත් වේවා යන තේමාව පෙරදැරි කර ගනිමින් මෙවර අපි පොසොන් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මූලික තැන ලබා තිබෙන සමරමු. නිවසේ සිට ආමිස ප්‍රතිපත්ති පූජාව සිදු කරමින් අපට මේ උතුම් දායාදේ ලබා දුන් අනුබුදු මිහිඳු මාහිමියන්ට උපහාර පුදමින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා එක්ව දවස පුරා දාන, ශීල, භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට එක්වන ලෙස ඔබට සිහිපත් කරන්නේ මෙත් සිතින්. කොවිඩ් වසංගත තත්ත්වය ලොවින් තුරන් වී ලොව සැමදෙනාම සුවපත් වේවා. අපේ පොසොන් දින ප්‍රාර්ථනාව එයයි. පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල අද විවිධ පින්කම් පැවැත්වේ. පානතුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත් සජීවීව ප්‍රචාරය කිරීමට ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවය විධිවිධාන යොදා තිබේ. විහාරාධිපති පානදුර කළුතර දෙතොටමුණ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතුපිටියේ ප්‍රඥාසේකර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එය සංවිධානය කර තිබේ. කඳුරට සේවයේ පෝදා සදාම් ප්‍රදීපනී ආගමික වැඩසටහන මෙවර ප්‍රචාරය කරන්නේ ඓතිහාසික හඟුරංකෙත අරත්තන රජමහා විහාරස්ථානයේ සිටයි. මෙවර පොසොන් පෝදා දක්ෂිණ දීප සාදුනාද ආගමික වැඩසටහන රුණු සේවය ඔස්සේ ප්‍රචාරය කරන්නේ මාතර ඉසදීන් නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති පූජ්‍ය කනතේගොඩ සද්ධරතන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි එම වැඩසටහන් සංවිධානය කර තිබේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හදිසි මානුෂීය ආධාර සැපීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට රුපියල් 4 කෝටි 80 ලක්ෂයක මුදලක් පිරිනමයි. නෞකාව අනතුරට ලක්වීමෙන් මුහුදු වෙරළට හා අවට පරිසරයට දැඩි හානි සිදුවිය. දිවර හා එම මුහුදු ප්‍රදේශයාවට ජීවත් වන ජනතාවට එමගින් දැඩි බලපෑමක් එල්ල විය.
කොළඹ ගාල්ල ගම්පහ කළුතර පුත්තල මහා මාතර දිස්ත්‍රික්කවල මුහුදුබර ප්‍රදේශවල ජීවත් වන 15000කට පමණ එම ආධාරයෙන් සහනීය වන බව ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන යුරෝපා සංගම් දූත මණ්ඩලය පවසයි. ශ්‍රී ලංකා රතුකුරුස සංගමය මගින් එම ආධාරය පිරිනැමෙනු ඇත. දැඩි ලෙස හානියටපත් කුඩා පරිමාණ දීවර ප්‍රජාවට සහන සැලසීම කරෙහි එහිදී ප්‍රමුඛ අවධානයක් යොමු කෙරේ. විෂද්‍රව්‍ය ක්‍රැසී ඇති වෙරළ කලාපය පිරිසුදු කිරීම සඳහා ඒ පළාත් පාලන ආයතනවලට සහාය වීමද එම ආධාරයෙන් අපේක්ෂා කෙරේ. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2,38,925ක් දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතෝ 2178 දෙනෙක් හඳුනාගනු ලැබුව. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 65ක් තහවුරු කළේය. කාන්තාවෝ 25 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 40 දෙනෙක් ඒ අතර වෙති. ප්‍රමුඛ පුවත මීළඟට. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දැන් දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවත් කරේ. සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල අත්‍යවශ්‍ය සේවා සඳහා යන පුද්ගලයින්ට හැර වෙනත් කිසිදු අයෙකුට නිවසින් බැහැරවීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පොසොන් පොහොය දෙන අද ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දෙමින් නිවසේ රැඳී සිටිනයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සංචරණ නීති ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීහු 20000කට අධික පිරිසක් යොදවනු ලැබ සිටිති. සංචරණ සීමා හෙට ඉවත් කිරීමෙන් පසුව යලි ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න තීරණය වන්නේ ජනතාවගේ ක්‍රියාකාරකමලට අනුව බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය කරමින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමට සෞඛ්‍ය අංශවලට පූර්ණ සහාය දෙන්නේ නම් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ඔහු පෙන්වා දෙයි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම හා මුව ආවරණ පැළඳීමේ අතර ප්‍රධාන වෙයි. නිරතුරු සබන් යොදා දෑත් සේදීමද අත්‍යවශ්‍යය. සෞඛ්‍ය අමාත්‍යාංශය ලබන මාස 5 වෙනිදා දක්වා බලපෑත්වෙන පරිදි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ඒ අනුව සංචරණ සීමා ලිහිල් කළද නිවසකින් වරකට පිටව යා හැකේ 2 දෙනෙකුට පමණි. සුපිරි වෙළඳසැල් හා සාමාන්‍ය වෙළඳසැල් පවත්වාගෙන යා යුතු ආකාරය මෙන්ම පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව නිර්ණායක ඊට ඇතුළත්ය. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. උඩවලව ජාතික වනෝද්‍යානයට යාබදෝ පිහිටි ගොවි ගම්මාන රැසක වනාලි හානි ඉහළ යමින් පවතින බව එම ගම්වාසීහු පවසති. වනෝද්‍යානයේ හැසිරෙන වනාලින් රංචුවක් විදුලි වැට කඩාගෙන ගොවි ගම්මානවලට වැදී ගොවිතැන් විනාශ කරන බව ඔවුහු සඳහන් කරති. නිවාසවලටද හානි සිදුවෙයි. පනහඩුව බැදයාය මහාර ගම්මානවල වනාලි හානි වැඩි වශයෙන් සිදුවෙයි. මේ පිළිබඳව නිලධාරීන්ට නිරතුරු කරුණු ඉදිරිපත් කළද වනාලින් ගම්බැදීම අඛණ්ඩව සිදුවන බව පවසන එම ගම්වාසීහු මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු යුතු බව අවධාරණය කරති. විදෙස් පුවත් ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් මහත්මිය අද ඇමරිකාවේ මෙක්සිකෝ දේශ සීමාවේ සංචාරයක නිරත වෙයි. එම තන්තුරට පස්වීමෙන් පසුව ඇය එහි සංචාරක නිරත වන පළමු අවස්ථාවමයයි. එම දේශ සීමාවේ පවතින සරණාගත ගැටලුව පිළිබඳව සොයා බැලීම ධවල මන්දිරය පසුගිය මාර්තු මාසයේ ඇය වෙත පැවරිය. ඒත් මේ දක්වා එහි සංචාරයක නිරත නොවීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබිණි. තමන් ලබන 30 වෙනිදා මෙක්සිකෝ දේශ සීමාවේ සංචාරයක නිරත වන බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. උප ජනාධිපතිනියගේ සංචාරය සංවිධානය කෙරුණේ ඉන් අනතුරුවයි. ඉතිෝපියානු ගුවන් හමුදාව ට්‍රිගේ ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරයි. ප්‍රහාරයෙන් විශාල පිරිසක් මරණයට පත්ව හා තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කළ බවට නැගෙන චෝදනා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි. එම ප්‍රදේශයේ කැරලිකරුවන් හා හමුදාව අතර ගැටුම් ආරම්භ වී මේ වන විට මාස 8ක කාලයක් ගත වී තිබේ. ගැටුම් හේතුවෙන් දහස් ගණනක් ජීවිත අහිමි වී ඇති අතර අවතැන්න පසුවන සංඛ්‍යාවද ඉමහත්ය.
පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති 200කට ආසන සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල කාර්යාලය කියයි. දැනටමත් 150කට අධික සංඛ්‍යාවක වැඩ ආරම්භ කර තිබේ. නාගුඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කරේ. ජල සම්පාදන අමාත්‍යාංශය සඳහා සපයා ඇති මුදල රුපියල් කෝටි 80කි. පවුල් 2500කට මගින් සෙත සැලසේ. ඉන් ජල සම්පාදන ව්‍යාපෘති 8ක් ආරම්භ කිරීම පසුගියදා සිදුවිය. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර කාඩිෆ් විදියේ පැවති පළමු පන්දුවාර 2020 තරගයේදී කඩළු 8ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මුලින් පන්දුර පාර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩළු 7ක් දැවී ලකුණු 129ක් රැස් කළේ. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩළු 2ක් දැවී ලකුණු 130ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ. කණ්ඩායම් දෙක අතර දෙවන පන්දුවාර 2020 තරගය කාඩිෆ්දී අද පැවැත්වෙයි. තුන්වන තරගය සදම්ටන් හිදී ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර එක්දින තරග 3ක්ද පැවැත්වෙයි. ප්‍රථම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව නවසීලන්තයේ දිනාගනී. අවසන් මහා තරගයේදී ඉන්දිය කණ්ඩායම පරදවා කඩළු 8ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය. එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී තරගය පැවැත්විනි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. වර්තමානයටත් අනාගතයටත් ගැලපෙන පරිදි සංචාරක හෝටල් කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා යාවත්කාලීන කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හැමේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ආයතනය මගින් හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ වන නවකෙන් දැනුවත් කිරීම කෙරෙහිද අවධානය යොමු කර ඇත. පසුගිය වසරේ සිසුන් 1659 දෙනෙකු හෝටල් කළමනාකරණ ආයතනයේ පුහුණු පාඨමාලා සඳහා සම්බන්ධ වී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ගාල්ල දිස්ත්‍රික්කයේ ගෙවතු ආශ්‍රිතව පළතුරු පැලසිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල කාර්යාලය කියයි. කෙටිකාලීන වස්සන්න ලැබෙන පළතුරු පැල එහිදී වගා කෙරේ. රඹුටන්, දෙලුම් හා අඹ ඒ සඳහා තෝරාගෙන තිබේ. ජනතාවට වසවිසෙන් තොර ගුණදායි පළතුරු සැපීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මක කරන බව එම කාර්යාලය කියයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. රාත්‍රී කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. දැන් දවසේ සටහන. ඉන්දියාවෙන් නිර්මාණය වූ බුදුදහම එදා ලංකාවේ පෝෂණය කළේ අශෝක අධිරාජ්‍යගේ මැදිහත්වීම තුළනි. මිහිඳු හිමියන්ගේ සහ සංඝමිත්‍ර මෙහෙණින් වහන්සේගේ ආගමනයන් එය පසක් කරවයි. එම කාර්යයේ අද දවසේ වගකීම ඉටු කරන්නේ නූතන ධර්මාශෝක රජුගේ නිර්මාණකරුවෙකි. සුන් බොන්නෝ වෙහෙර අශෝක රජු පිළිසකර කළාමෙන් ඔහුද ජලි සියල්ල පිළිසකර කළේය. අධ්‍යාත්මික වටිනාකම් ඍජු ප්‍රතිපත්ති සපිරි එම ස්ථාවරය ඊළඟ රාජ්‍ය පැවැත්මේ ආරම්භය වන්නේය. කොවිඩ් සමයක මෙවැනි පෝයක අනෙකාගේ වේදනාව හඳුනා ගැනීමේද එවැනි පාලකේ රටේ සිටීම නිසා නොවේද? අපි ජාතික ගුවන්විදුලියේ වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. ලක්දිවට බුදුදහම ලැබුණු පොසොන් පොහොය අදයි. ප්‍රතිපත්ති පූජාවට ප්‍රමුඛත්වය දෙමින් නිවසේ සිට පොසොන් පොහොය සමරන්නයි ත්‍රිනිකායික මහානායක ස්වාමින් වහන්සේගෙන් ඉල්ලීමක්. රාජ්‍ය පොසොන් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මිහින්තලාවේදී. නැවේ ගින්නෙන් පීඩාවට පත්තුවන්ට සහන සැලසීමට යුරෝපා සංගමයෙන් රුපියල් 4 කෝටි 80 ලක්ෂයක්. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා හෙට අලුයම 4ට ඉවතට. ඊයේ කොරෝනා සාධිතයින් 2178ක්. ඇමරිකානු උප ජනාධිපතිනිය මෙක්සිකෝ දේශ සීමාවේ සංචාරයක. ප්‍රථම ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාව නවසීලන්තයට. උදැසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.